අයිබෝන් දෙපුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතය YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ දුෂ්ටාවිතාවය 4 වෙනි වීඩියෝ එක. වෙනදා වගේම පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. හරි 31 වෙනි බහුවර්ණය විශාල පිනුම් තටාකයක ජලය තුළ ඇති සෙල්ලම් තුවක්කුවකි. අරේ ඒ වූ ඊයම් බෝලයක් රූපේ පෙන්වා ඇති පරිදි විදිනු ලැබේ. ජලයේ සහ ඊයම් වල ඝනත්ව පිළිවෙලින් ρ W සහ ρ P B නම්. ජලයේ දුෂ්ටාවිතා සංගුණකයේ නීටාවේ එක්තරා මොහොතකදී බෝලයේ ප්‍රවේගයේ x සහ y සංරචක පිළිවෙලින් Vx සහ Vy නම් එම මොහොතේදී අනුරූප ත්වරණ සංරචකයන්ගේ විශාලත්වය වනුයේ. ඊට අපිට දීලා තියෙනවා මේ වගේ ඊයම් බෝලයක් Vx කියන්නේ මේ දිශාවට තියෙන ප්‍රවේග සංරචකය, Vy කියන්නේ පහළ දිශාවට තියෙන ප්‍රවේග සංරචකය. එතකොට මෙයාගේ මේ පැත්තට තියෙන ප්‍රවේග සංරචකය නිසා දුෂ්ටාවී බලයක් එනවා මේ පැත්තට. ඕම F1 කියන දුෂ්ටාවී බලය නිසා මෙයාට මේ පැත්තට ත්වරණයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තට මේ දිශාවට ගමන් කරන දිශාවට මන්දනයක් ඇති වෙනවා. ඒ නිසා ත්වරණය මේ පැත්තට එන්නේ අපිට F සමානයි ma දාන්න පුළුවන්. F කියන්නේ දුෂ්ටාවිතා බලය, F1 අපිට ලියන්න පුළුවන් 6ක් ෆයි නීටා a Vx. ඒ කියන්නේ අර සමානයි. ස්කන්ධය ලියන්න පුළුවන් ඝනත්වයේ වරක් පරිමාව ρ Pb වරක් පරිමාව 3න් 4යි ෆයි a ඝනය. ρ Pb වරක් 3න් 4යි ෆයි a ඝනය. ත්වරණය මම ගන්නම් a x කියලා. x දිශාවේ ත්වරණය නිසා. දෙපැත්තෙම එක එකක් කැපිලා යනවා. එතකොට එනවා 5 to 5 කැපිලා යනවා. 6ට දෙවරක් 3යි, 4ට දෙවරක් 2යි. 3 වරක් 3 9යි. නීටා Vx බෙදීම 2යි ρ Pb ඒ වර්ගය. කොහොමද පිළිතුර එනවා? තිරස් සංරචකය. තිරස් සංරචකයේ පිළිතුර තියෙන්නේ පළවෙනි පිළිතුරේ සහ 1 3 4 කියන පිළිතුර වල විතරයි. ඊළඟට සිරස් සංරචකය ගැන කතා කරොත් සිරස් සංරචකයට අදාළ වෙනවා බල කීපයක්. පළවෙනි එක තමයි මෙයාට තියෙනවා පහළ දිශාවට බර තියෙනවා. බර. ඊළඟට ඉහළ දිශාවට තියෙනවා දුෂ්ටාවී බලය F2 කියලා ගන්නම්. දුෂ්ටාවී බලය සහ උඩුකුරු දෙරපුම. ආන්ගෙනා පහළට චලනය වෙනකොට එයාට ත්වරණයේ තියෙන ඇත්තටම ආන්තර ප්‍රවේගය ලබා ගන්නකම් අඩු වෙන ත්වරණයක් තියෙන. කොයි පැත්තට ත්වරණය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ බල දෙකේ වෙනස ඉහළ දිශාවට ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලයේ පහළ දිශාවට ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලයේ වෙනස තමයි ත්වරණය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ. ඒ නිසා අපිට දාන්න පුළුවන් පහළට F සමානයි ma දැම්මොත්. පහළට තියෙන බලය mg අඩු කරන්න වෙනවා. උඩට තියෙන බලය u ඍණ F2 විදිහටමයි දාන්නේ. සමානයි. ස්කන්ධය අපිට ලියන්න පුළුවන් කලින් වගේම ρ Pb වරක් 3න් 4යි ෆයි a ඝනය. පරිමාව වරක් ඝනත්වය දැන් ගන්නවා මම ත්වරණයේ සංරචකයේයි. mg වෙනුවට දාන්න පුළුවන් 3න් 4යි ෆයි a ඝනය ρ Pb. ඔය mg ඍණ උඩුකුරු තෙරපුම කියන්න පුළුවන් පරිමාව වරක් ඝනත්වයේ වරක් g 3න් 4යි ෆයි a ඝනය ρ ඝනත්වයේ දැන් ජලයේ ඝනත්වය ρ W g ඍණ එතන තියෙන දුෂ්ටාවී බලය 6ක් ෆයි නීටා a Vy. ඔක සමාන වෙන්න ඕන. එහා පැත්තේ තියෙන කොටස ρ Pb වරක් 3න් 4යි ෆයි a ඝනය ay කියන අගයට. දැන් සුළු කරන්න තියෙන්නේ. දිගටම ෆයි කපලා අයින් කරන්න පුළුවන් අපිට. ඊළඟට උඩ පැත්ත දෙකෙන් කැපුවොත් 4ට දෙවරක් 2යි, 4ට දෙවරක් 2යි, 6ට දෙවරක් 3යි, 4ට දෙවරක් 2යි. දිගටම එක එකක් කපලා අයින් කරන්න පුළුවන්. ඒ වර්ගය, මෙතනත් ඒ වර්ගය, මෙතන ඒ කැපිලා යනවා, මෙතනත් ඒ වර්ගය. දැන් මුළු සමීකරණයම තුනෙන් වැඩි කරොත් 2යි a වර්ගය ρ Pb g ඍණ
දෙකයි A වර්ගය rho WG ඍණ 9යි නීටා VY සමානයි rho PB දෙකයි rho PB A වර්ගය AY. දැන් අපිට AY යුක්ත කරගන්න තියෙන්නේ. AY යුක්ත කරනකොට මුළු සමීකරණයම දෙකයි rho PB A වර්ගයෙන් බෙදන්න වෙනවා. එතකොට මෙතන දෙකයි rho PB A වර්ගයේ කැපිලා ගිහලා G විතරයි ඉතුරු වෙන්නේ. දෙකයි A වර්ගයේ කැපිලා යනවා ඍණ rho W බෙදීම rho PB G ඍණ මෙතන 9යි නීටා VY බෙදීම දෙකයි rho PB A වර්ගය සමානයි AY කියලා කරන්නේ. ඔතනින් පළවෙනි පද දෙකෙන් අපිට G පොදු සාධකයක් විදිහට එළියට ගත්තොත් G වරක් 1 ඍණ rho W බෙදීම rho PB ඍණ ඉතුරු කැලේ එහෙම මෙනවා 9යි නීටා VY බෙදීම දෙකයි rho PB A වර්ගය. ඕක තමයි සම්ප්‍රයුක්ත ත්වරණයේ y දිශාවේ සංගතිය. එතකොට ඔය පිළිතුරු දෙක අපිට තියෙන්නේ පළවෙනි පිළිතුර. ඒ නිසා 31 වෙනි බහුවර්ණයට පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. ඊළඟට 32 වෙනි බහුවර්ණය කුඩා ලෝහ බෝලයක් ගැඹුරු විලක ජල පෘෂ්ඨයේ සිට නිශ්චලතාවයේ සිට නිදහස් කළ විට එය 15 ms ශ්‍රේණියේ කාන්ත වේගයක් කරගනී. ජල පෘෂ්ඨයේදී බෝලය 30ක ආරම්භක වේගයකින් කෙලින්ම පතුලට ප්‍රක්ෂේපණය කළහොත් කාලයේ t සමග එහි වේගයේ විචලනය වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ මොන ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. ඒත් එයාගේ ආන්ත ප්‍රවේගය 15ට එන්න ඕන. ආන්ත ප්‍රවේගය 15ට එන්න ඕන. හැබැයි දැන් දුෂ්‍රාවී බලය වැඩි. මොකද අපි දන්නවා බෝලයක් පහළට ප්‍රක්ෂේපණය කරනකොට ප්‍රවේගයත් එක්ක දුෂ්‍රාවී බලයේ අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයක් තියෙන නිසා වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරනවා කියන්නේ දුෂ්‍රාවී බලය වැඩි. අපි බල ටික ඇඳගත්තොත් පහළට බර තියෙනවා උඩුකුරු තෙරපුම සහ දුෂ්‍රාවී බලය උඩට තියෙනවා. ආරම්භක දුෂ්‍රාවී බලය ගොඩක් වැඩි දුෂ්‍රාවී බලයක් තියෙන්නේ. ඒ නිසා එයාගේ මන්දනයේ විශාලත්වය වැඩි වෙනවා ආරම්භයේ. එන්න මන්දනයේ විශාලත්වය අඩු වෙලා මේ ආකාරයට අවසාන ප්‍රවේගය 15 කියන අගය අතර වෙන ප්‍රස්ථාරය තමයි අපිට ගන්න වෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ විදිහට. මොකද එයාගේ ආන්ත ප්‍රවේගය කියන එක ප්‍රක්ෂේපණ ප්‍රවේගය මත රඳාපවතින්නේ නැති නිසා එයාගේ ආන්ත ප්‍රවේගය 15ටම එනවා. ඒ නිසා පිළිතුරු අංක 3 ගන්න පුළුවන් 32 වෙනි බහුවර්ණයට නිවැරදි පිළිතුර විදිහට. ඊළඟට 33 වෙනි බහුවර්ණය රූපේ පෙන්වා ඇති පරිදි දුෂ්‍රාවිතාවේ ඩීටා සහ ඝනකම du තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා ඇත. තෙල් සමග ස්පර්ශ වන පෙට්ටියේ ශේෂ්ඨඵලය පෘෂ්ඨයේ වර්ගඵලය a කියලා දීලා තියෙනවා. පෙට්ටියේ විනියත ප්‍රවේගයකින් ගමන් කරවීම සඳහා යෙදිය යුතු තිරස් බලය. අපි දන්න සමීකරණය එකපාරම පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා F බෙදීම a සමානයි නීටා ප්‍රවේග දෙක සාපේක්ෂ ප්‍රවේගයේ බෙදීම ඝනත්වය කියන්නේ. එතකොට මේ වස්තුව මේ පැත්තට වේගයකින් අදගෙන යනකොට මේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ පල්ලෙහා ප්‍රවේගයේ බිඳුවයි මේ පෘෂ්ඨයේ උඩ ප්‍රවේගයේ v ප්‍රවේගයක් තියෙනවා. එකම දිශාවට තියෙනකොට v ඍණ බිඳුව කියන්නේ v කියලා. ඔතනින් f කියන එක නවත්ත කරගන්න පුළුවන්. a නීටා v බෙදීම d කියන පිළිතුරට යන්න පුළුවන්. a නීටා v බෙදීම d කියලා කියන්නේ දෙවෙනි පිළිතුර 33 වෙනි බහුවර්ණය. ඊළඟට 34 වෙනි බහුවර්ණය පහත දී ඇති ඒවායින් කුමක් පදාර්ථ ප්‍රමාණයක් මත රඳා පවතීද කියලා අහනවා. පදාර්ථ ප්‍රමාණය කියලා කියන්නේ ස්කන්ධ එහෙම නැත්නම් මවුල ගානත් එක්ක රඳා පවතින උතන තියෙන මොකක්ද කියලා අහනවා. තාපසන්නායකතාවයේ ඝනත්වයේ දුෂ්‍රාවීතාවයේ පෘෂ්ටිඝාතතිය කියන කිසිම දෙයක් ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. හැබැයි තාපදාරිතාවය කියනකොට අපි ගන්න විශිෂ්ට තාපදාරිතාවයේ වරක් ස්කන්ධය. විශිෂ්ට තාපදාරිතාවයේ වරක් ස්කන්ධය ගන්නකොට ස්කන්ධය මත රඳා පවතිනව තාපදාරිතාවයේ. විශිෂ්ට තාපදාරිතාවයේ රඳා පවතින්නේ නැහැ පදාර්ථ ප්‍රමාණය මත. හැබැයි තාපදාරිතාවයේ රඳා පවතින නිසා 34 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට 35 වෙනි බහුවර්ණය උස 0.16 මීටර වන විශාල පෘෂ්ඨික වර්ගඵලයකින් යුත් දුෂ්‍රාවිතාවයේ 0.72 පැස්කල් වන ලිහිසි තෙලකින් පුරවා ඇති දිග තිරස් ඍජුකෝණාශ්‍රාකාර නලයක්
තුල රූපේ පෙන්වා ඇති ආකාරයට නලයේ ඉහළ සහ පහළ පෘෂ්ඨ අතර මැදේ නලය ඔස්සේ වර්ගඵලය 0.4ක් වන ඊතා තුනීත අඩුවක් 0.02 ms වේග ප්‍රවේගයෙන් රූපේ පරිදි ඇදගෙන යාම සඳහා අවශ්‍ය බලය කුමක්ද කියලා. දැන් මේ වගේ වස්තුවක් තියෙන්නේ. ඔබ තියෙන්නේ තරලයක් තුල. ඒකට මෙයා ඇදගෙන යනකොට v ප්‍රවේගයකින් ඇදගෙන යනකොට විස්ථාවී බලය උඩ පෘෂ්ඨයෙන් සහ යට පෘෂ්ඨයෙන් දෙකෙන්ම ක්‍රියාත්මක වෙනවා. ආගෙනම් මේ දුෂ්ටාවී බල දෙකේ එකතුවට සමාන බලයක් මේ පැත්තට යන්න ඕනේ. මොකද ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියලා කියන්නේ සංප්‍රයුක්ත බලයක් නැති වෙන්න ඕනේ. මේ බල දෙකට සමාන දෙකේ එකතුවට සමාන බලයක් මේ පැත්තෙන් දෙන්න ඕන. ආගෙනම් යොදන්න ඕන බලය F කියන්නේ අපි දන්නවා මේ සම්බන්ධතාවය අනුව A නීටා V බෙදීම D කියලා. ඔය වගේ දෙගුණයක බලයක් අපි යොදන්න ඕන. ඒ කියන්නේ වර්ගඵලය. වර්ගඵලය අපිට දීලා තියෙනවා 0.4 වර්ග මීටර. නීටා කියන්නේ දුෂ්ටාවිතා සංගුණකයේ දුෂ්ටාවිතා සංගුණකයේ 0.072යි. V කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ අගය අපිට දීලා තියෙනවා 0.02යි. වැඩි කිරීම 2 D ගන්නකොට මෙහා නලයක් තුල තියෙන වගේ. මේ නලයේ මැද ඉඳලා එක පැත්තකට තියෙන දුර විතරයි ගන්න වෙන්නේ. ඔය නලයේ සම්පූර්ණ ඔස්ස 0.016යි කියලා දීලා තියෙන්නේ. එහෙනම් භාගයක දුර 0.008යි කියලා ගන්න පුළුවන්. සුළු කරොත් පිළිතුර එනවා 1.44 වැඩි කිරීම 10 නේ 1යි කියලා. ඒ නිසා පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 35 වෙනි බහුවරණය. ඊළඟට 36 වෙනි බහුවරණය එක එකෙහි අරය R සහ ස්කන්ධයේ වන සර්ව සම ගෝල 7ක් ස්කන්ධයේ 20යින් හා අරය 3යි R වූ කුහර ගෝලාකාර භාජනයක් තුල අහුරා ඇත. මෙම භාජනයේ නිසල ගැඹුරු මුහුදක ජල පෘෂ්ඨයේ සිට නිශ්චලතාවයෙන් මුදා හැරි විට සිරස්ස මුහුදු පතුල දෙසට ගමන් කරයි. භාජනයේ එහි ආන්ත ප්‍රවේගයේ V නෝට් ලබාගත් පසු එය විවෘත කර එය තුළ ඇති ගෝලයේ වායේ චලිතය නොකඩවා පවත්වා ගනිමින් භාජනයේ බලපෑමකින් තොරව එකිනෙකට ස්වායත්තව සිරස්ව මුහුදු පතුලට ගමන් කිරීමට යාමට ඉඩ හැරිලා තියෙනවා. එක් ගෝලයක ප්‍රවේගයේ V කාලය සමග වෙනස් වීම වඩාත් හොඳින් නිරූපණය වන්නේ. ආරම්භයේදී තියෙන පද්ධතියක්. ලොකු භාජනයක් තියෙනවා. ওই භාජනයේ අරය 3R එතකොට ඒ විතරක් නෙවෙයි ස්කන්ධය ගත්තොත් භාජනයේ ස්කන්ධයේ 20යින් M ගෝල 7ක් තියෙන නිසා 7යින් එකතු වෙන්න ඕනේ. එතකොට මුළු ස්කන්ධයේ 27යි. අපි දන්නවා සම්බන්ධතාවය. මේ වගේ භාජනයේ තියෙදි දැන් පහළට බර තියෙනවා 27යින් G. උඩට තියෙනවා උඩුකුරු තෙරපුම සහ දුෂ්ටාවී බලය තියෙන්නේ උඩට. මොකද මෙයා පහළට චලනය වෙන නිසා. දැන් අපිට පුළුවන් ඔය පහළට තියෙන 27යි mg සමාන වෙන්න ඕන. උඩට තියෙන උඩුකුරු තෙරපුම 3න් 4යි 3යි r ගණය. අර 3යි r කියලා දීලා තියෙන විශාල භාජනය ඇතුලේ තමයි කුඩා බෝල දාලා තියෙන්නේ. ඒකට බාහිර ආරේ තමයි බලපෑමක් ඇති කරන්නේ. මේ පරිමාව v වැඩි කරන්න ඕන රෝ කියන්නේ පටේ තියෙන තරලයේ ඝනත්වය g කියලා කියන්නේ ගුරුත්වජිත v rho g. ඊට අමතරව දුෂ්ටාවී බලයක් තියෙනවා 6ක් phi නීටා අරේ 3යි r v naught. ආන්ත ප්‍රවේගයෙන් යනකොට v naught ප්‍රවේගයක් තමයි ආන්ත ප්‍රවේගය කියලා අපිට දීලා තියෙන්නේ. ඔය පළවෙනි සම්බන්ධතාවය. ඊළඟට මේකෙන් අයින් කරලා ස්වායත්තව තියෙන තනි කුඩා ගෝලයක් ගත්තොත් තනි කුඩා ගෝලයේ කාර්යය r ඒ වගේම ස්කන්ධය mg. mg සමාන වෙන්න ඕන. උඩ පැත්තට තියෙන උඩුකුරු තෙරපුම 3න් 4යි 5r ඝනය rho g ධන 6ක් 5 නීටා r v. v කියන්නේ ආගේ අන්ත ප්‍රවේගය. දැන් අපි v හොයාගන්න යන්නේ. v හොයාගන්නකොට අපිට පුළුවන් ඔය ලබාගෙන තියෙන සම්බන්ධතා දෙක එකතු කරොත් mg ගේ අගය මෙතනට ආදේශ කරනවා. mg ගේ අගය මෙතනට ආදේශ කරොත් පුළුවන් 27 වරක් 3න් 4යි 5r ඝනය rho g ධන 6ක් 5 නීටා rv
සමානයි. එහා පැත්තේ 3න් 4යි 5 3 තුන්වෙනි බලය 3 වරක් 3 9 වරක් 3 27යි r ඝනය rho g ධන 6ක් 5 6 වරක් 3 18යි 5 නීටා r v0. කොහොමද සම්බන්ධතාවය සුළු කරගන්න තියෙන්නේ අපිට? මුළු සමීකරණයම 9න් බෙදුවොත් 9 වරක් 3යි එතන 9 වරක් 3යි 9 වරක් 2යි ඊළඟට 3 වරක් 4 12යි 5r ඝනය rho g බෙදීම 3 ධන 3 වරක් 6 18යි 5 නීටා rv සමානයි 4 වරක් 3 12යි 5r ඝනය rho g බෙදීම 3 ධන 2යි 5 නීටා r v0. දැන් මේ පද දෙක සමාන නිසා කැපිලා යනවා දෙපැත්තේ 18ට දෙවරක් 9යි දෙකට දෙවරක් 1යි 5 නීටා r කැපිලා යනවා 5 නීටා r කැපිලා යනවා. එතකොට එනවා v සමානයි v0 බෙදීම 9යි කියලා. එහෙනම් මේ විශාල ගෝලයේ ආන්ත ප්‍රවේගය වගේ 9න් එකක් වෙන්න ඕන කුඩා ගෝලයේ ආන්ත ප්‍රවේගය. එහෙනම් විශාල ගෝලයේ ආන්ත ප්‍රවේගය ලබා ගත්තට පස්සේ කුඩා ගෝලයක් අයින් කරපුවාම එයාගේ ප්‍රවේගය තියෙන විදිහටම කුඩා ගෝලය මේ ප්‍රවේගයෙන් 9න් එකක් දක්වා අඩු වෙන්න ඕන. ඒ නිසා v0 බෙදීම 9 එකකින් නතර වෙලා තියෙන්න ඕන. ඔන්න ඔය ආකාරයේ ප්‍රස්තාරයක් විදිහට තියෙන්නේ. පළවෙනි ප්‍රස්තාරය. ඒ නිසා 36 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. 37 වෙනි බහුවර්ණය සමාන දිගකින් යුත් එහෙත් වෙනස් හරස්කඩාරයන් සහිත පටු නල දෙකක්. ජලයේ ගලා යන වේගය දීලා තියෙනවා v1 සහ v2 කියලා. එතකොට හරස්කඩ වර්ගඵල දෙන්නගේ වෙනස්. පීඩන අන්තරය දීලා තියෙනවා නල දෙකේ වෙන වෙනම p1 සහ p2 කියලා. අපෙන් අහන්නේ ඩෙල්ටා p1 බෙදීම ඩෙල්ටා p2 අනුපාතය කොච්චරද කියලා. එතකොට අපි දන්නවා පොයිසෙල් සමීකරණය අනුව q බෙදීම t සමාන වෙන්න ඕන 5 ඩෙල්ටා p a වල 4 වෙනි බලයේ බෙදීම 8යි නීටා l. දැන් q බෙදීම t කියන්නේ ඒකක කාලයකදී ගලා යන ද්‍රව පරිමාණ. අපි දන්නවා ඒක හරස්කඩ වර්ගඵලයේ වරක් ප්‍රවේගයට සමානයි. හරස්කඩ වර්ගඵලය කියන එක සමානුපාතික වෙනවා අරයේ දෙවෙනි බලයට. අරයේ දෙවෙනි බලයේ වරක් v ට සමානුපාතික වෙනවා හරස්කඩ සමානුපාතික වෙනවා ඒකක කාලයකදී ගලා යන ද්‍රව පරිමාණ. එහෙම නැත්නම් පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාවය. සමානුපාතික වෙනවා ඩෙල්ටා p වරක් a වල 4 වෙනි බලය. ඔතනින් ඩෙල්ටා p යුක්ත කරගත්තොත් එනවා v බෙදීම a වර්ගය කියලා. එහෙනම් මම පළවෙනි නලයට දානවා v1 බෙදීම a1 වර්ගය සමානුපාතිකයි ඩෙල්ටා p1. දෙවෙනි නලයට දානවා v1 බෙදීම a2 වර්ගය සමානුපාතිකයි ඩෙල්ටා p2. සම්බන්ධතාව දෙක බෙදුවොත් ඩෙල්ටා p1 බෙදීම ඩෙල්ටා p2 සමාන වෙන්න ඕන v1 බෙදීම මෙතන v2 v1 බෙදීම v2 වරක් a2 වර්ගයේ බෙදීම a1 වර්ගය. අපි දන්නවා එකම ශීඝ්‍රතාවයකින් ඔය නල දෙකේ ද්‍රවය ගලාගෙන යන්න ඕන. ඒ නිසා අපිට දාන්න පුළුවන් සම්පතිකතා සමීකරණය a1 v1 සමානයි a2 v2. a1 කියන අගය phi a1 වර්ගය. phi r වර්ගය. v1 සමානයි phi a2 වර්ගය v2. phi to phi කැපිලා යනවා. ඔතනින් අපිට ගන්න පුළුවන් a1 වර්ගයේ බෙදීම a2 වර්ගය කියලා කියන්නේ v2 බෙදීම v1 කියලා. එතකොට ඒක වර්ගයේ බෙදීම a1 වර්ගයේ බෙදීම a2 වර්ගය සමානයි v2 බෙදීම v1 කියලා ගන්න පුළුවන්. එතකොට අපිට ආදේශ කර ගන්න පුළුවන් මෙතන වර්ගයක් එක්ක තියෙන්නේ. මේ නිසා a1 වර්ගයේ බෙදීම a2 වර්ගය කියන සම්පූර්ණ අගය. එතකොට ඔතන අපිට සම්බන්ධතාවයේ හදා ගන්න පුළුවන් a1 වර්ගයේ බෙදීම a2 වර්ගය
කියලා කියන්නේ v2 බෙදීම v1 නම් v1 බෙදීම v2 එහෙමම තියෙනවා. ඔබට පේන්න ඕන මේ තියෙන එකේ පරස්පරය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේක උඩට මාරු කරලා ආදේශ කරොත් v1 බෙදීම v2. එහෙනම් v1 බෙදීම v2 වර්ගයට සමාන වෙන්න ඕන මේ පීඩන අතරානුපාතය. ඒ නිසා පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. 37 වෙනි බහුවර්ණයට. 38 වෙනි බහුවර්ණය 38 වෙනි බහුවර්ණය අපිට කියන්නේ නිශ්චල වැවක මතු පිට පෘෂ්ඨය මතින් සුළඟක් හමා යන විට රූපයේ පෙනෙන පරිදි ජලය මත පාවෙමින් තිබෙන ජපන් ජබර පඳුරක් v ප්‍රවේගයකින් සුළං හමන දිශාවට ගමන් කරන බව නිරීක්ෂණය කරගත හැකියි. පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ කොටස වායු අණු මගින් පඳුරට ගම්‍යතාවයේ සංක්‍රමණය වන ශීඝ්‍රතාවය මගින් වීහි විශාලත්වය දක්වති. වායු අණු ඇවිල්ලා ගැටුණාම වායු අණු ලබා දෙන ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක තමයි එයාගේ ප්‍රවේගය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ. ඒක හරි. ඒ ප්‍රකාශය හරි. 38 වෙනි බහුවර්ණයේ ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියන්නේ ජලයේ දුෂ්‍රාවීතාවය මත වීහි විශාලත්වය නදාපවතී. කො එකත් හරි. දුෂ්‍රාවීතාවය වැඩි වෙනකොට B අඩු වෙන්න ඕන. C පඳුරේ ස්කන්ධය මත වීහි විශාලත්වය නදාපවතී. ඔව් ස්කන්ධය මතත් නදාපවතිනවා. මොකද ගම්‍යතාවයේ ස්කන්ධය මත නදාපවතින නිසා ABC සියල්ල සත්‍ය වේ. 38 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට. ඊළඟ 39 වෙනි බහුවර්ණය අනාකූල තත්ත්ව ළඟා නොවන පරිදි සෑම තරලයකම දුෂ්‍රාවිතා සංගුණකයේ පවතින අගයට වඩා අඩු කළ විට පහත කුමක් සත්‍ය නොවේද කියලා අහනවා. අවසාන ප්‍රකාශය આવොත් වැහි බිඳු ලබා ගන්න ආන්ත වේගය කුඩා වේ කියන එක. අපි දන්නවා ආන්ත වේගයට සම්බන්ධතාවය ආන්ත වේගය සමානුපාතික වෙන්නේ ප්‍රතිලෝමව තමයි දුෂ්‍රාවිතා සංගුණකයට. සමීකරණය මතක් කරලා බලන්න වෙනවා. එතකොට දුෂ්‍රාවිතා සංගුණකය අඩු කරොත් ආන්ත වේගය වැඩි වෙන්න ඕන. ඒ නිසා 39 වෙනි බහුවර්ණයේ අසත්‍ය ප්‍රකාශය තමයි 5 වෙනි ප්‍රකාශය. ඊළඟට 40 වෙනි බහුවර්ණය ගඟක් නියත දී ප්‍රවේගයකින් අනවරතව ගලා යයි. ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත ඍජු කෝණාශ්‍රාකාර ලී කුට්ටියක් පළමුවෙන් ගම් ඉවුරට සාපේක්ෂව නිශ්චල ලෙස ජල පෘෂ්ඨයට ඉහළින් තබා පසු රූපයේ පෙනෙන පරිදි පාවෙන තත්ත්වයක් ලබා ගන්නා තෙක් ජලයට සෙමෙන් පහත් කර නිදහස් කරන ලදී. හි දිශාවට ලී කුට්ටිය ආරම්භක වේගයේ ශූන්‍යයි උපකල්පනය කරන්න. ඉනික්බිති කුට්ටිය මත ක්‍රියා කරන ආවේගී බලය, ජලය මගින් ඇති කරන දුෂ්‍රාවිතා බලය සහ කුට්ටියෙහි ගම්‍යතාවයේ විශාලත්වය සඳහා පහත කුමක් සත්‍ය වේද කියලා අහනවා. ආවේගී බලය ගත්තොත් එයාගේ ගම්‍යතාවය ආරම්භයේදී ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි. අවසානයේ ගම්‍යතාව වෙනස් වීමක් නැහැ. ගඟත් එක්කම ගලාගෙන යනවා. ඒ නිසා ආවේගී බලය වැඩි අගයක සිට ශූන්‍ය දක්වා අඩු වෙන්න ඕන. දුෂ්‍රාවී බලයත් ඒ වගේමයි. දුෂ්‍රාවී බලය අගයක සිට ශූන්‍ය දක්වා ක්‍රමයෙන් අඩු වෙන්න ඕන. ඊළඟට ගම්‍යතාවය වැඩි වෙලා නියත වෙන්න ඕන. ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. අවසානයේදී ගඟත් එක්ක ගලාගෙන යනවා. ඒ නිසා 40 වෙනි බහුවර්ණයටත් පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදියට ගන්න පුළුවන්. හරි දුවේ පුතේ, එහෙනම් අද MCQ 10ක් කතා කරලා ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.